අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ රසායනික සමතුලිතතාවයේ ඊටාම වැදගත් කොටසක් වන කලාප සමතුලිතතාව පිළිබඳව. මේ කලාප සමතුලිතතාව කියන කොටස ගොඩාක් දරුවන්ට ඊට අසීරු තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ වීඩියෝ එක අවසානයේ වෙනකම් හොඳට බලා ගන්න. ඊට සරල විදියට මම ඔබට මේ කොටස කියලා දෙන්න යන්නේ. එහෙනම් අපි බලමු කලාප සමතුලිතතාව කියලා කතා කරන්නේ මොකක්ද කියලා. කලාප සමතුලිතතාව යටතේ අපි කතා කරන්නේ ප්‍රධාන කොටස් දෙකයි. කලාප සමතුලිතතාව කියලා කතා කරනවා පළවෙනි කොටස තමයි සමජාතීය කලාප සමතුලිතතාව. දෙවෙනි එක තමයි විෂම ජාතීය කලාප සමතුලිතතාව. ඔය කොටස් දෙක තමයි කලාප සමතුලිතතාව යටතේ කතා කරන්නේ. සමජාතීය කලාප සමතුලිතතාව යටතේ කතා කරන්නේ එකිනෙක අමිශ්‍ර වන ද්‍රාවක පද්ධති. එකිනෙක අමිශ්‍ර ද්‍රාවක පද්ධති. මම චූට්ටක් කියලා ඉන්නම්. කලාපයක් කියන්නේ භෞතික අවස්ථාවෙන් වෙන්වෙච්ච ප්‍රදේශයක්. ද්‍රව කලාප, වායු කලාප, ඔන්න ඔය විදිහට භෞතික ස්වභාවයෙන් වෙන්වෙච්ච ප්‍රදේශයක්. මේ කොටසේ කතා කරන්නේ එකිනෙක අමිශ්‍ර වන ද්‍රාවක පද්ධති. ඒ කියන්නේ එකිනෙක අමිශ්‍ර වෙන්නත් ඕන, හැබැයි දෙකම සමජාතීය වෙන්නත් ඕන. උදාහරණයක් විදිහට කිව්වොත් බෙන්සීන් සහ ජලය. බෙන්සීන් සහ ජලය එකිනෙක අමිශ්‍ර ද්‍රාවක පද්ධති. බෙන්සීන් සහ ජලය දෙකම ද්‍රවයක්, සමජාතීයයි. හැබැයි දෙක අමිශ්‍ර. ඔන්න ඔය විදිහට අමිශ්‍ර ද්‍රාවක පද්ධතිය තමයි මේ යටතේ කතා කරන්නේ. විෂම ජාතීය කලාප සමතුලිතතාව යටතේ කතා කරන්නේ ද්‍රව ජලයයි ජල වාෂ්පයි. ද්‍රව ජලයයි ජල වාෂ්පයි අතර පවතින සමතුලිතතාව. විෂම ජාතීය කලාප සමතුලිතතාව. ඒ යටතේ කතා කරන්නේ ද්‍රව ජලයයි ජල වාෂ්පයි. ද්‍රවයයි වාෂ්පයයි අතර පවතින සමතුලිතතාවල් ගැන. ඒ නිසා සමජාතීය කලාප සමතුලිතතාව යටතේ මේක හොඳට බලා ගන්න. සමජාතීය කලාප සමතුලිතතාව යටතේ අපි කතා කරන්නේ නර්න්ස් නියම. නර්න්ස් නියම ගැන. ඒ කියන්නේ විභාග සංගුණකයේ සම්බන්ධ ගැටලු. විභාග සංගුණකයේ සම්බන්ධ ගැටලු. විෂම ජාතීය කලාප සමතුලිතතාව යටතේ කතා කරන්නේ ඒ කියන්නේ ද්‍රවයයි වාෂ්පය අතර ඒ යටතේ කතා කරන්නේ රවුල් නියම. මේ ෂෝට් නෝට් එක හොඳට බලාගන්න. ඊළඟට එකිනෙක අමිශ්‍ර ද්‍රාවක පද්ධති නිසා මේ එකිනෙක අමිශ්‍ර ද්‍රාවක පද්ධති වල තියෙන සංරචක වෙන් කරගන්න. උදාහරණයක් බෙන්සීන් සහ ජලය ගත්තොත්, ඔකේ බෙන්සීන් වෙනම වෙන් කරන්න, ජලය වෙනම වෙන් කරගන්න. ඒ කියන්නේ අමිශ්‍ර ද්‍රාවක පද්ධති වල තියෙන සංරචක වෙන් කරන්න අපි භාවිතා කරන්නේ හුමාල ආසවණය. මොනවද කියලා අපි පස්සේ බලමු. ද්‍රවයයි වාෂ්පය ගත්තොත් ඒක එකිනෙක මිශ්‍ර වෙලා තියෙන්නේ. මේ යටතේ කතා කරන්නේ එකිනෙක මිශ්‍ර වන ද්‍රාවක පද්ධති. හොඳට මතක තියාගන්න. විෂම ජාතීය කලාප සමතුලිතතාව යටතේ කතා කරන්නේ එකිනෙක මිශ්‍ර වන ද්‍රාවක පද්ධති. මිශ්‍ර වන ද්‍රාවක. උදාහරණයක් ගත්තොත් බෙන්සීන් තොලුයින් එතිල් මධ්‍යසාර මෙතිල් මධ්‍යසාරය දෙක හොඳට මිශ්‍ර වෙනවා. මේ යටතේ එකිනෙක මිශ්‍ර වෙලා තියෙන නිසා ඒ සංරක්ෂක වෙන් කරන අපි භාවිතා කරන්නේ භාගික ආසවණී කියන මූලධර්මය. තව එක දෙයක් කියලා ෂෝට් නෝට් එක මෙතනින් අපි ඉවර කරනවා. මතක තියාගන්න ඕනේ එකිනෙක අමිශ්‍රාවක පද්ධතියක ද්‍රාවණීය තාපාංකය හැමතිස්සෙම පවතින්නේ අඩුම තාපාංකයක් ඇති සංරචකයටත් වඩා අඩු උෂ්ණත්වයක්. අඩුම තාපාංකයක් තියෙන එක්කෙනාට වඩා අඩු උෂ්ණත්වයක්. උදාහරණයක් ගත්තොත් එහෙම සරල උදාහරණයක් අපි ගමු. බෙන්සීන් සහ ජලය ගත්තොත් මේ දෙක එකිනෙක අමිශ්‍රයි. ඒතර අඩුම තාපාංකයක් තියෙන බෙන්සීන්. ඒ නිසා බෙන්සීන් ජලීය ද්‍රවණයක් අපි කතා කරොත් සමස්ත තාපාංකයේ තියෙන අඩුම තාපාංකයක් තියෙන එක්කෙනාටත් වඩා අඩු උෂ්ණත්වයක. ඒක මතක තියාගන්න ඕන. ඒකේ මූලධර්ම පස්සේ කතා කරනවා. එකිනෙක මිශ්‍ර වෙනවා නම්, ඒ කියන්නේ රවුල් නියම දානවා නම් එකිනෙක මිශ්‍ර වන ද්‍රාවක පද්ධතියක තාපාංකයේ තියෙන්නේ සංශුද්ධ සංරක්ෂක දෙකේ අතරමැදි අගයක්. උදාහරණයක් ගත්තොත් බෙන්සීන් සහ ටොලුයින් එකිනෙක මිශ්‍රයි. එහෙනම් මේ වගේ මිශ්‍රණයක තාපාංකය තියෙන්නේ
තොලුවින්ගේ තාපාංක 111ක් විතර වෙනවා. බෙන්සීන් 80ක් පමණ එනවා. ඒ දෙකේ අතර මැදි අගයක්. ඔන්න ඔය කාරණා ටික ඉස්සෙල්ලා හොඳට මතක තියාගන්න. එහෙනම් මුලින්ම කතා කරන්න යන්නේ සමජාතීය කලාප සමතුලිතතාව යටතේ නර්න්ස් නියමයේ පිළිබඳව කතා කරමු. හොඳයි. අපි බලමු මොකක්ද නර්න්ස්ගේ නියමයෙන් අදහස් කරන්නේ කියලා. නර්න්ස් නියමයෙන් අදහස් කරන්නේ එකිනෙක අමිශ්‍ර ද්‍රාවක දෙකක දියවෙන ද්‍රව්‍යයක්. දැන් උදාහරණයක් විදිහට මම ගන්නවා බියුටනෝල් සහ ජලය. දැන් බියුටනෝල් සහ ජලය ගත්තොත් ওই දෙක එකිනෙක අමිශ්‍රයි. හැබැයි ඔය දෙකේම හොඳින් දියවෙන එක්කෙනෙක් තමයි ඇසිඩික් කියන්නේ. එකිනෙක අමිශ්‍ර ද්‍රාවක දෙකක දියවෙන ද්‍රව්‍යයක්. දැන් මේක අඳිනකොට මොන ස්තරයේද උඩින් තියෙන්න ඕන එහෙම නීතියක් නැහැ. සාමාන්‍යයෙන් අපි අඳිනකොට අපේ පහසුවට කැමති ස්තරයක් උඩින් දාලා අඳින්න පුළුවන්. ඉතින් පුතාලා දන්නවා සාමාන්‍යයෙන් අඳිනවා නම් ඝනත්වයෙන් වැඩි එක යට තියෙනවා නම් අනිත් එක උඩ තියෙනවා. ඒ අඳින එකට කිසි ප්‍රශ්නයක් නැහැ. අපි හිතමු ආරම්භයේදී මම ගන්නවා බියුටනෝල් ස්තරයේ තියෙන ඇසිඩික්. හිතන්න ආරම්භයේ ඇසිඩික් තියෙන මොන ස්තරයේද බියුටනෝල් ස්තරය. දැන් බියුටනෝල් ස්තරයේ තියෙන ඇසිඩික් ද්‍රාවණයකට මම ජලය එකතු කරා කියලා හිතන්නකෝ. එතකොට මේ දෙක අමිශ්‍ර වුණාට ඇසිඩික් කියන එක මේ දෙකේම තිය වෙනවා. ඒ නිසා දැන් ඔබ හොඳට හොලවනකොට මොකද වෙන්නේ? බියුටනෝල් ස්තරයේ තියෙන ඇසිඩික් මවුල ප්‍රමාණය යනවා ජලී ස්තරයට. ආය ජලී ස්තරයෙන් එනවා කොහෙටද? බියුටනෝල් ස්තරයට. මෙලෙස අර ද්‍රාවක අතුරු මුහුණත හරහා මේක විසරණය වෙනවා. විසරණය වෙලා මේ ස්තරයෙන් මේ ස්තරයට යන මවුල ටිකයි මේ ස්තරයෙන් මේ ස්තරයට යන මවුල ටිකයි. එනම් ස්තර දෙක අතර ව්‍යාප්ත වන ශීඝ්‍රතා සමාන වුණාම අන්න ඇති වෙන පුතේ සමතුලිතතාවක්. ඔන්න ඔය සමතුලිතතාව තමයි අපි නර්න්ස්ගේ නියමයෙන් ඉදිරිපත් කරන්නේ. එහෙනම් නර්න්ස් නියමයෙන් අදහස් කරන්නේ එකිනෙක අමිශ්‍ර ද්‍රාවක දෙකක දියවන ද්‍රව්‍ය නියත උෂ්ණත්වයක් යටතේ ද්‍රාවක අතුරු මුහුණත හරහා විසරණය වී සමතුලිතතාවයට එළඹුණාට පස්සේ එකිනෙක ස්තරය තුල පවතින ද්‍රව්‍යයේ සාන්ද්‍රණ අතර අනුපාතය නියතයක්. දැන් පුතාලා දන්නවා සමතුලිතතාවට ආවට පස්සේ ජලී ස්තරයේ තියෙන ඇසිඩික් සාන්ද්‍රණය වෙනස් වෙන්නේ. බියුටනෝල් ස්තරයේ තියෙන ඇසිඩික් සාන්ද්‍රණය වෙනස් වෙන විදියක් නැහැ. ඒ සාන්ද්‍රණ අතර අනුපාතය නියතයක් කියලා තමයි කියන්නේ. අන්න ඒකට කියනවා අපි විභාග සංගුණකය. එතකොට අපි ඒක ලියන්නේ මෙහෙමයි. විභාග සංගුණකයට අපි දාන්නේ KD. ඔය KD ප්‍රකාශනය ලියනකොට ලියන්න ඕනේ එකිනෙක ද්‍රාවක දෙකේ පවතින ද්‍රව්‍යයේ සාන්ද්‍රණ අතර අනුපාතය නියතයක් නේ. එතකොට උඩින් ලියන්නේ ඒගොල්ලෝ කියන විදිහට ලියන්න. උදාහරණයක් අනුව දැන් අපි හිතමු මේක ඒගොල්ලෝ කියන්නේ බියුටනෝල් ස්තරයේ තියෙන ඇසිඩික් සාන්ද්‍රණයයි ජලී ස්තරයේ ඇසිඩික් සාන්ද්‍රණයයි ගත්තොත් බියුටනෝල් සහ ජලය අතර ඇසිඩික් වල විභාග සංගුණකය ලියන්න කිව්වොත් උඩින් ලියන්න මොකද බියුටනෝල් ස්තරය. ඒගොල්ලෝ මෙහෙම කිව්වොත් ජලය සහ බියුටනෝල් අතර ඇසිඩික් වල විභාග සංගුණකය හොයන්න කියලා මුලින් තියෙන ස්තරය තමයි උඩට දාන්නේ. හදිසියවකත් එහෙම එකක් කියලා නැත්තම් සාමාන්‍යයෙන් අපි උඩට දාන්නේ වැඩියෙන් ද්‍රාව්‍ය වෙලා තියෙන ස්තරය. වැඩියෙන් දියවෙන ස්තරය තමයි සාමාන්‍යයෙන් උඩට දාන්නේ ඒගොල්ලෝ කියලා නැත්තම්. අපි මේ වෙලාවේ හිතමු ඒගොල්ලෝ අපිට කියන්නේ ජලය සහ බියුටනෝල් අතර ඇසිඩික් අම්ලයේ විභාග සංගුණකය ලියන්න කියලා නම් ජලය සහ බියුටනෝල් අතර ඇසිඩික් අම්ලයේ විභාග සංගුණකය ලියන්න කිව්වොත් මුලින්ම ලියන්න ඕන මොකක්ද? ජලී ස්තරය උඩට දාන්න. ඒක කොහොමද ලියන්නේ? ඇසිඩික් මොන ස්තරයේද දැන්? ජලී ස්තරයේ. එක වරහණක් ඇතුළේ ලියනවා. ස්තරය අඩංගු සාන්ද්‍රණය බෙදීම ඇසිඩික් මොන ස්තරයේද? බියුටනෝල් සාන්ද්‍රණය. ඔන්න ඔය විදිහට ලියන්න ඕන. ඔන්න ඔය අනුපාතයට තමයි කියන්නේ විභාග සංගුණකය කියලා. ඒ කියන්නේ විභාග සංගුණකය හොයනකොට අපි කරන්න ඕන එකම දෙයයි. සමතුලිතතාවට ආවට පස්සේ මේ ස්තරයේ තියෙන ඇසිඩික් සාන්ද්‍රණයයි මේ ස්තරයේ තියෙන ඇසිඩික් සාන්ද්‍රණය හොයාගෙන මේකට ආදේශ කරන්න පමණයි. සාමාන්‍ය අනුමාපන ගණන් සාන්ද්‍රණ ගණන්ම තමයි. මේක පොඩ්ඩක් අපි තවදුරටත් මේක විග්‍රහ කරොත් මම මේක පොඩ්ඩක් හරස්කුණ කරොත් මට එනවා KD වරක් ඇසිටික් බියුටනෝල් කියලා සමානයි ඇසිටික් ජලී ස්තරය.
ඕකේ මම ජලී ස්තරයේ ඇසිඩික් සාන්ද්‍රණය මම y අක්ෂයට ගත්තොත් මේක අනුක්‍රමණයේ විදිහට ගත්තොත් මේක x අක්ෂයට ගත්තොත් මට පුළුවන් මේ විභාග සම්ගුණකී කියන එක එකපාර හොයන්නේ නැතුව මෙලෙස ප්‍රස්ථාරික්‍රමයකට ගිහිල්ලා ප්‍රායෝගික පරීක්ෂණ කිහිපයක් කරලා ඒකෙන් ප්‍රස්ථාරික ක්‍රමයකට ගිහිල්ලා පුතාලට පේනවා y සමානයි mx ට අනුව මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණයෙන් මට කෙලින්ම ලැබෙනවා මොකද්ද විභාග සම්ගුණකය. එහෙනම් ප්‍රස්ථාරික ක්‍රමයකට යනකොට අපිට පුළුවන් ප්‍රායෝගික පරීක්ෂණ කිහිපයක් කරලා මෙලෙස එක ස්තරයකට මම මේකට අනුගත්තොත් එහෙම y අක්ෂයට ගන්නවා ජලීය ස්තරයේ තියෙන ඇසිඩික් සාන්ද්‍රණය මේ පැත්තට ගන්නවා බියුටනෝල් ස්තරයේ තියෙන ඇසිඩික් සාන්ද්‍රණය අරන් මම ප්‍රස්ථාරයක් ඇඳුවොත් මූල ලක්ෂ්‍ය හරහා යන සරල රේඛාවක් එනවා. එතකොට මේකේ අනුක්‍රමණය හෙව්වනම් ඊටම පැහැදිලි විභාග සංගුණකය. ඊට මේ විභාග සංගුණක කියන්නේ සමතුලිතතා නියතයක්. ඒතොර ඒක රඳා පවතින එකම සාධකය උෂ්ණත්වය පමණයි. ඒ කියන්නේ මේ අනුක්‍රමණයේ බෑවම වෙනස් කරන්න නම් උෂ්ණත්වය වෙනස් කරන්නම ඕන. ඊටම පැහැදිලි. ඔන්න ඔය විදිහට තමයි විභාග සංගුණකය සාමාන්‍ය විදිහට කියලා දෙන්නේ. ඊටම සරල සුළු කිරීමක් තියෙන. එහෙනම් මේක තමයි ඔයාලට දැනටමම ගණන් හදන්න අවශ්‍ය කරන මූලික સિદ્ધාන්ත ඔච්චරයි. එතකොට දැන් කොහොමද විභාග සංගුණකයේ සම්බන්ධ ගණන් හදන්නේ? ඔන්න දැන් මම ඔයාලට කියනවා විභාග සංගුණකයේ සම්බන්ධ ගණන් හදන්න මෙන්න මේ කාරණා හතර හොඳ මතකයක් තියෙන්න ඕන. ඒ ඔස්සේ ඕනෑම ගණනක් හදන්න පුළුවන්. එතනින් මම විභාග සංගුණකයේ සම්බන්ධ ගණන් හදන හැටි කියලා දෙනවා. වෙන අපිට තීරි වශයෙන් සරලව දැනගන්න අවශ්‍ය වෙන්නේ ඔච්චරයි. විභාග සංගුණකයේ ගැටලු විසඳනකොට මෙන්න මේ කාරණා ඔබට ඉස්සරහට ප්‍රයෝජනවත් වෙනවා. මේ ඔස්සේ හිතලා ගණන් හදන්න වෙනවාමයි. පළවෙනි කාරණාව. මෙන්න මේ කරුණු ටික ඉස්සෙල්ලා මතක තියාගන්න ඕන ගණන් වලට යන්න නම්. අපි හිතමු A කියන ද්‍රව්‍ය මුලින්ම පවතින්නේ ජලී ස්තරයේ කියලා. එතකොට මේ A කියන ද්‍රව්‍යයෙන් මම ගත්තා කියලා හිතන්නකෝ මවුල n ප්‍රමාණයක්. එතකොට මේ ද්‍රව්‍ය ආරම්භයේ මොන ස්තරයේද ඉන්න කියන එක වැදගත්. ඇයි මේ ස්තරයේ තමයි ආරම්භයේ සියලු මවුල ටික තියෙන්නේ. එතකොට ඒ ස්තරයේ තියෙන මවුල වලින් යම් ප්‍රමාණයක් තමයි එතකොට අර අනික් ස්තරයේ වෙත විසරණය වෙන්නේ. ඊට පස්සේ අපි හිතමු මේකට එකතු කරා කියලා නිකන් ක්ලෝරෝෆෝම් ස්තරයක්. එතකොට මේ A කියන එක මේ දෙකේම දිය වෙනවා නම් ආරම්භයේ මෙතන ජලී ස්තරයේ තිබ්බ මවුල ගන්න එන්නම් ඒකේ යම් ප්‍රමාණයක් මේ ස්තරයට ගිහිල්ලා අන්තිමට සමතුලිතතාවට එනවා. ඒතර මේ ගණන් හදනකොට අපි හිතමු මේ ස්තරයට සමතුලිත අවස්ථාවේ ආපු මවුල ගන්න x කියලා. එහෙනම් දැන් ජලී ස්තරයේ සමතුලිත අවස්ථාවේ තියෙන මවුල ගන්න කොච්චරද? n ඍණ x. එහෙනම් මේ x වලගේ හොයාගත්තා නම් අපිට පුළුවන් එක් ස්තරවල තියෙන සමතුලිත සාන්ද්‍රණ හොයාගෙන විභාග සංගුණක හොයන්න. ඔන්න පළවෙනි කාරණාව. ඊළඟ දෙවෙනි කාරණාව. වැදගත් දෙවෙනි කාරණාව තමයි භාවිතා කරන ස්තර දෙකේ පරිමාවන් සමාන නම්. හොඳට මතක තියාගන්න. පරිමාවන් සමාන වෙලා තියෙන ගානක උදාහරණයක් බලමු මෙහෙම. අපි හිතමු ජලී ස්තරයේ ඝන සෙන්ටිමීටර 100ක A කියන ද්‍රව්‍යයේ පවතිනවා සාන්ද්‍රණය අපි හිතමු 0.1 m කියලා. A කියන ද්‍රව්‍යයේ ජලී ස්තරයේ සාන්ද්‍රණය 0.1 m කියලා හිතමු. ක්ලෝරෝෆෝම් ස්තරෙනුත් ගන්නවා 100ක්. අන්න පුතාලට පේනවා සමපරිමා භාවිතා කළ තියෙන ස්තර දෙකෙන්. එතකොට දැන් මේකේ යම් කිසි ප්‍රමාණයක් මේ ස්තරයට ගිහිල්ලා අන්තිමට සමතුලිත වෙනවනේ. හොඳට මතක තියාගන්න ස්තර දෙකේ පරිමා සමාන නිසා පුතාලා දන්න n සමානයි cv වලට අනුව අවස්ථා දෙකේ පරිමා සමාන නිසා මවුල වලින් ගාන හැදුවත් සාන්ද්‍රණින් ගාන හැදුවත් වෙනසක් වෙන්නේ නැහැ කියලා පැහැදිලි. n සමානුපාතිකයි c. එහෙනම් අර වගේම මවුල x ප්‍රමාණයක් මේ ස්තරයට ගියා කියලා හිතාගෙන ගණන් හදන විදිහටම සාන්ද්‍රණින් x කියන සාන්ද්‍රණයක් මේ ස්තරයට ගියා කියලා අරගෙන එහෙනම් ඉතිරි ස්තරයේ සාන්ද්‍රණය 0.1 ඍණ x කියලා අපිට දාගන්න පුළුවන් එක සැරේ. එහෙම දාගන්න නම් අවස්ථා දෙකේ මතක තියාගන්න ස්තර දෙකේ පරිමා සමාන විය යුතුමයි. පරිමා සමාන නැත්නම් අනිවාර්යෙන් එක මවුල වලට හරවලා සාමාන්‍ය විදියට ගාන හදාගෙන යන්න ඕන. ඔන්න පුතේ කාරණා තුනක් දැන් මම කිව්වා. ඊළඟට
මේ ගණන් හදනකොට තව කාරණා දෙකක් තියෙනවා. මේ ටික හොඳට බලාගත්තා නම් ඊළඟ ගණන් වලට ඇප්ලයි කරන්න තියෙන ඉස්සරහට එන ගණන් වලට සාමාන්‍ය සරල ක්‍රම. ඊළඟට මතක තියාගන්න ඕන වැදගත් ඊළඟ කාරණාව තමයි අපි හිතමු HA කියන අම්ලය ජලීය ස්තරෙත් ඉන්නවා. අපි හිතමු ක්ලෝරෝෆෝම් ස්තරයටත් යනවා කියලා. ඔන්න ආවා. සමහර ගණන්වලදී පුතාලා දන්නවා මේ වගේ දුබල අම්ල දෙනකොට මේ දුබල අම්ල නැවත ජලීය ස්තරයේදී ආංශික වයිනීකරණය වෙනවනේ. H+A-. මෙලෙස සමතුලිතතාවල් දෙකක් සම්බන්ධ වෙන ගණන් එන්නත් පුළුවන්. ඒතකොට අපි දැනගන්න ඕන ප්‍රධානම කාරණාව තමයි මෙලෙස සමතුලිතතාව දෙකම සිද්ධ වෙලා තියෙනවා නම් හොඳට මතක තියාගන්න ස්තර දෙක අතර පවතින ඒවට අපි කියන්නේ නිදහස් මවුල කියලා. නිදහස් ප්‍රමාණ, නිදහසේ පවතින ප්‍රමාණ. මෙතෙන් නිදහසේ පවතින HA, නිදහසේ පවතින HA. මෙන්න මේ නිදහස් ද්‍රව්‍ය මවුල ප්‍රමාණයක් හොයනකොට අපි සාමාන්‍යයෙන් භාවිතා කරන්න ඕනේ මොකක්ද? ස්තර දෙක අතර තියෙන සම්බන්ධය. පේනවද? ස්තර දෙක අතර තමයි මේ නිදහස් කට්ටිය ඉන්නේ. ඒතර ස්තර දෙක අතර සම්බන්ධය කියන්නේ කවුද? KD. එහෙනම් මේ නිදහස් සාන්ද්‍රණයක් අහනවා නම් නිදහස් සාන්ද්‍රණයක් අහනවා නම් අපි භාවිතා කරන්නේ සාමාන්‍යයෙන් KD කියන එක ඔළුවේ තියාගත යුතුයි. අවසාන කාරණාව. අපි හිතමු සමතුලිත අවස්ථාවට ආවට පස්සේ මේ ජලීය ස්තරය වෙන් කරා කියලා. දැන් පුතේ සමතුලිත අවස්ථාවට ආවට පස්සේ ජලීය ස්තරය වෙන් කරොත් දැන් ජලීය ස්තරේ මේ සමතුලිතතාව තියෙනවනේ. ඒකෙන් පුතාලට පේනවද? දැන් මේ ජලීය ස්තරය වෙන් කරගෙන මම හදිසියවක්වත් මේක බෂ්පයක් දාලා අනුමාපනය කරොත් මොකද වෙන්නේ කියලා බලන්න. බෂ්පයක් දාලා අනුමාපනය කරනකොට මේ බෂ්මය මේ අම්ලෙත් එක්ක ක්‍රියා කරලා උදාසීන වෙනවා. එතකොට ලේඛ්‍යත්‍රි මූලධර්මයට අනුව මේ HA මවුල ප්‍රමාණය අඩු වෙන්න ගන්නවා. එතකොට මේ සමතුලිතතාව පසුපස ප්‍රතික්‍රියාවේ වේගය වැඩි වෙන්න ගන්නවා. ඒකෙන් පේනවා මේ අම්ලයේ නිදහසේ තියෙන අම්ල ටික අඩු වෙනවත් එක්කම ලේඛ්‍යත්‍රි මූලධර්මයට අනුව මේ කැඩිච්ච අම්ලය නැවත හැදෙනවා. කැඩිච්ච අම්ලය නැවත හැදෙනවා. ඒතකොට ඒ ටිකත් උදාසීන වෙනවා. ආයෙ මේ කැඩිච්ච ඒවා නැවත අම්ල විදියට හැදෙනවා. ආයෙ මේවත් එක්ක ක්‍රියා කරලා ආයෙ උදාසීන වෙනවා. එහෙනම් යම් ස්තරයක් අපි අනුමාපනය කරොත් ඒ ස්තරයේ සමතුලිතතාවක් තියෙනවා නම් අපිට ඒ අනුමාපනයේ අන්ත ලක්ෂයෙන් ලැබෙන්නේ මොකද්ද? මේ නිදහසේ තිබ්බ ටික නෙමෙයි. ඇයි මේවා උදාසීන වෙනවත් එක්කම නැවත මේකෙන් මේව හැදෙනවා. එහෙනම් හොඳට මතක තියාගන්න අනුමාපනයක් කරාට පස්සේ අන්ත ලක්ෂයෙන් ලැබෙන්නේ නිදහසේ තිබ්බ ටිකයි මේක කැඩෙන්න ගිය මවුල ටිකයි දෙකේ එකතුව. එහෙනම් කෙටියෙන් කිව්වොත් මේ ස්තරේ තිබිච්ච මුළු වෙච්චේ මවුල. ඒ කියන්නේ නිදහසේ තිබ්බ ටිකයි මේක ආංශික විකරණයට වැයවිච්ච මවුල ටිකයි දෙකේ එකතුව කියලා මතක තියාගන්න ඕන. හදිසියක්වත් මෙතන සමතුලිතතාවක් තිබුණ නැත්නම් කෙලින්ම නිදහස් ටික තමයි අනුමාපණයෙන් ලැබෙන්නේ. එම තව සමතුලිතතාවක් තිබෙන්නේ නැත්නම් මේ නිදහස් ටිකම තමයි එතකොට අනුමාපණයෙන් ලැබෙන්නේ. ඔන්න ඔය කාරණාව හොඳට මතක තියාගන්න. දැන් ඔය කාරණා ටික එකතු කරගෙන අපිට ගණන් ගන්න පුළුවන්. පැහැදිලි මං හිතන්නේ ඔබට කියපු දේවල්. එහෙනම් තව පොඩි කාරණාවක් කියන්න වෙනවා. මේකත් හොඳටම අහගන්න. දැන් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්න සරලම උදාහරණයක් තමයි පොල් කිරි. සාමාන්‍යයෙන් අපේ අම්මලා පොල් කිරි ලබා ගන්නකොට ඔයගොල්ලෝ දැකලා සමහරක් වෙලාවට පොල් ටික ගාලා ඉවරනාට පස්සේ මුලින්ම පොල් කිරි ලබා ගන්නකොට වැඩි ජල ප්‍රමාණයක් දාලා හොඳට ඒකෙන් පුළුවන් නිස්සාරණය කරලා ගන්න පොල් කිරි. හැබැයි එකපාරක් පොල් කිරි නිස්සාරණය කරාට පස්සේ තව පාරක් නිස්සාරණය කරන් තව ඊට වඩා අඩු ජල ප්‍රමාණයක් දාලා ආයෙ හොඳට මිරිකලා ආයෙ පොල් කිරි ටිකක් ගන්න. මිනිස්සුන්ට කීප වතාවක් පොල් කිරි ලබා ගන්න පුළුවන් මේව තෙරපීම කියන නිස්සාරණ ක්‍රමය. එතන මේකත් එක්තරා නිස්සාරණ ක්‍රමයක්. එක ස්තරයක තියෙන එක තව ස්තරයකට ගන්නවා. එතන මේකත් එක්තරා නිස්සාරණ ක්‍රියාවලියක්. එතකොට මේ නිස්සාරණ ක්‍රියාවලිය ඇත්තටම එකපාර ජලය ඔක්කොම ටික දාලා එකපාර පොල් කිරි ගන්නවට වඩා අදාළ ජල ප්‍රමාණය කොටස් වශයෙන් දාලා නිස්සාරණය කරාම නිස්සාරණේ කාර්යක්ෂමතාව වැඩි කියලා පැහැදිලි. අන්න එහෙම කරනොත් මේක යනවා. එකෙන් ඔළුවේ තියාගන්න එහෙනම් නිස්සාරණ කිහිපයක් කරනකොට හොඳට මතක තියාගන්න අර එකපාරක් නිස්සාරණය වුණාට පස්සේ අදාළ ස්තරේ ඉතිරි වෙච්ච ටිකක් තියෙනවනේ. අන්න ඉතිරි වෙච්ච ටික තමයි අපි හොයාගන්නවා. ඇයි? ඊළඟට අපි ආයේ නිස්සාරණය කරන අර ඉතිරි වෙලා තියෙන ටිකෙන් කොටසක් තමයි ආයෙ වෙන් කරලා ගන්න.
ඒකත් ඔළුවේ තියාගන්න. නිස්සාරණ කීපයක් කරනකොට කාර්යක්ෂමතාව වැඩි. ඒ වගේම එක නිස්සාරණය කරාට පස්සේ අදාළ ද්‍රාවණයේ ඉතිරි වෙච්ච ටික අරගෙන තමයි ඊළඟ නිස්සාරණයට යන්නේ කියලා හොඳට මතක තියාගන්න ඕන. ඔන්න ඔය විදියට අපිට පුළුවන් මේ ගැටලු වලට පිවිසෙන්න. එහෙනම් අපි දැන් ගණන් කීපයක් හදලා බලමු. එතනින් අපිට කලාප සමතුලිතතාව සම්බන්ධ ගණන් ඉවර කරන්න පුළුවන්. කාරණා හොඳට මතක තියාගත්තා නම් එච්චරයි. බොර දැන් ගාන පේනවා ඇති. කාබර උෂ්ණත්වයේ E කියන ද්‍රව්‍යයේ ජලීය ද්‍රාවණයකින් 75. පැහැදිලි රූපයක් අරගමු. කාබර උෂ්ණත්වයට E කියන ද්‍රව්‍යයේ ජලීය ද්‍රාවණයකින් 75. දැන් ජලීය ද්‍රාවණයකින් 75ක් ගත්තා. එතකොට ආරම්භයේ ඉන්නේ මොන ස්තරයේ? ජලීය ස්තරයේ. ආරම්භයේ දැන් ඉන්නේ ජලීය ස්තරයේ. ඔකෙන් 75ක් අරගෙන ක්ලෝරෝෆෝම් 50ක් එක්ක මිශ්‍ර කරා. ක්ලෝරෝෆෝම් 50ක් එක්ක මිශ්‍ර කරා. හොඳින් සොලව ස්තර සමතුලිතතාවට එළඹෙන්න ඊට තිබ්බා. සමතුලිතතාවයේදී E වලින් 75ක් කාබනික කලාපෙට නිස්සාරණය වුණා. E වලින් 75ක් කාබනික කලාපෙට ගියා. හැබැයි ගත්ත ටික තියලා නැහනේ. එහෙනම් අපි හිතා ගන්න ඕන 100ක් තිබ්බා. 75ක් තමයි නිස්සාරණය වෙලා තියෙන්නේ. එහෙනම් ජලීය ස්තරයේ තිබිච්ච මවුල ගාන 100යි කියලා හිතා ගන්නවා. 75ක්ම ගිහිල්ලා තියෙන මොන ස්තරයකද එන? ක්ලෝරෝෆෝම් ස්තරයට. මට ඕන කරන්නේ සමතුලිත අවස්ථාවේ තියෙන මවුල ටික හොයන්න. ඒතර 75ක් ගියා නම් 100න් 75ක් අඩු වෙනවා. එහෙනම් ජලීය ස්තරයේ තව ඉතුරු වෙන්නේ මවුල 25යි. ඔන්න දැන් සමතුලිත අවස්ථාවේ මවුල ටික හොයාගත්තා. එහෙනම් අපෙන් අහනවා ක්ලෝරෝෆෝම් සහ ජලය අතර විභාග සම්පූර්ණකය. ඉතා පැහැදිලි. එහෙනම් සමතුලිත අවස්ථාවේ එක් එක් ස්තරවල තියෙන ඊගේ සාන්ද්‍රණ හොයා ගන්න ඕන. දැන් මවුල ටිකක් දන්නවා, පරිමාවක් දන්නවා. එහෙනම් අපි සාන්ද්‍රණ හොයමු. E ක්ලෝරෝෆෝම් ස්තරයේ සාන්ද්‍රණය 50ක තියෙනවා මවුල 75. එහෙනම් සාන්ද්‍රණය බලන්න 1000ක කොච්චරද? ඔය විදිහට යනවා. E මොන ස්තරයේද? ජලීය ස්තරයේ. 75ක තියෙනවා මවුල 25. එහෙනම් 1000ක කොච්චරද? ඔන්න සමතුලිත සාන්ද්‍රණ හොයාගත්තා. එහෙනම් විභාග සම්ගුණකය KD සමානයි. අහලා තියෙන විදිහනේ මම ලියන්නේ කිව්වේ ක්ලෝරෝෆෝම් සහ ජලය. එහෙනම් උඩට ක්ලෝරෝෆෝම් ස්තරය දාන්න. E ක්ලෝරෝෆෝම් ස්තරයේ සාන්ද්‍රණය බෙදීම E ජලීය ස්තරය. මේකට ආදේශ කරමු. ක්ලෝරෝෆෝම් ස්තරයේ සාන්ද්‍රණය 75 වැඩි කිරීම 1000 බෙදීම 50. ජලීය ස්තරයේ සාන්ද්‍රණය 25 වැඩි කිරීම 1000 බෙදීම 75. පුතල්ට පැහැදිලි මේ 1000ට මේ 1000 කැපෙනවා. ඒතර මේක 25 යටට යනවා 75 උඩට යනවනේ. පැහැදිලි මේක දැන් සුළු කරන වෙලාවේදී මම මේක පැහැදිලිව පෙන්නන්නම් මෙහෙම පුතල්ට තේරුම් ගන්න. මේක බෙදීමනේ තියෙන්නේ. ඒතර බෙදීම වැඩි කිරීමක් වෙලා උඩයට මාරු වෙනවා. ඒතර හැමෝටම පැහැදිලිනේ. ලස්සන කැපෙනවා කපන්න. 25 වරක් 1යි 25 වරක් 3යි. ආයේ 25 වරක් ගත්තොත් 25 වරක් 2යි 25 වරක් 3යි. එන උත්තරේ 3 වරක් 3 9 9 බෙදීම 2 4.5. විභාග සංගුණකේ 4.5යි. ඉතා සරලයි. හොඳයි. අපි දැන් බලමු විභාග සංගුණකේ පසුගිය අවුරුදු කීපෙම අහපු ගණන් ඉතා සාමාන්‍යයෙන් සරල ගණන්. හැබැයි සියලු ගණන් හදාගන්න පුළුවන් වෙන්න මම ඔබට යක් හොඳ මට්ටමේ ගානක් අද කතා කරනවා. ඒතර ඒ දැනුමෙන් අලුත් අවුරුදු වල ප්‍රශ්න සරලව හදාගන්න පුළුවන්. ඒ නිසා 2004 A-level paper එකේ ගාන මම හදනවා. හොඳ ගානක්. ඒක හදලා ඉවරුනාම ඔබට දැනුම හදාගන්න පුළුවන් වේවි. 2004 A-level paper එකේ කියලා තියෙනවා පළවෙනි කොටස ටිකක් හොඳ ගානක්. B නම් වල්නාශකය ජලයට වඩා ක්ලෝරෝෆෝම් වල දිය වෙනවලු. මම රූප සටහනක් ඇඳ ගන්නවා. වල්නාශකයක් තියෙනවලු ජලයට වඩා ක්ලෝරෝෆෝම් වල හොඳින් දිය වෙනවා කියලා කියනවා. එතකොට මතකයේදී ගණන් හදන ක්‍රමයක් මම කිව්වා. ආරම්භයේ මොන ස්තරයේද තියෙන්නේ කියන එක වැදගත්. කියනවා B ගේ සාන්ද්‍රණය මෙච්චරක් වන ජලීය ද්‍රාවණයක්. අන්න ජලීය ද්‍රාවණයක් කරන් තියෙන්නේ. ජලීය ද්‍රාවණයක B ඉන්නවලු එයාගේ සාන්ද්‍රණය 4.65 වැඩි කිරීම 10 ඍණ 3යි ඝන ඩෙසිමීටරයට මවුල.
ඊට පස්සේ ඕකට දාලා දෙනවා ක්ලෝරෝෆෝම් සම පරිමාවක්. පරිමාව V කියලා ගත්තොත් ක්ලෝරෝෆෝම් පරිමාවක් V. සම පරිමාවක් අරගෙන තියෙනවා. අන්න මතක් වෙනවා මම කියන දුන්න ඊළඟ ආකාරය සම පරිමා භාවිතා කරලා තියෙනවා නම් සාන්ද්‍රණයේ මවුල වලට හරව ගන්න අවශ්‍ය නැහැ. මතක ඇති මවුල වලින් හදනවා වගේම සාන්ද්‍රණයෙන් හදන්නත් පුළුවන් කියලා කිව්වා. n සමානයි CV නිසා V නියත නිසා මවුල අතර අනුපාතය සාන්ද්‍රණ අතර අනුපාතයට සමානයි කියලා ගන්න පුළුවන්. එහෙනම් මේක හොලවලා සමතුලිත අවස්ථාවට ආවට පස්සේ මම ගන්නම් ක්ලෝරෝෆෝම් විස්තරයට ආපු සාන්ද්‍රණ x කියලා. දැන් ගාන සාන්ද්‍රණයෙන් හදන්න පුළුවන් පරිමා සමාන නිසා. එහෙනම් සමතුලිත අවස්ථාවේදී ජල ස්තරයේ ඉතිරි වෙන සාන්ද්‍රණය මේක ඍණ x වෙන්න ඕන. දැන් x වලගේ හොයාගත්තා නම් ඉතා පහසුවෙන් උත්තරේ ගන්න පුළුවන්. ඊට පස්සේ ඒගොල්ලෝ කියනවා සමතුලිත අවස්ථාවට ආවට පස්සේ ක්ලෝරෝෆෝම් ස්තරයේ තිබ්බ සාන්ද්‍රණය 4.5 වැඩි කිරීම 10/2යි. ඒ කියන්නේ x නේ. x වලගේ කෙලින්ම දීලා තියෙනවා 4.5 වැඩි කිරීම 10/2යි ඝන ඩෙසිමීටරයට මවුල කියලා. එහෙනම් අපෙන් අහනවා ක්ලෝරෝෆෝම් සහ ජලය අතර B ගේ විභාග සංගුණකය. ඊටාම සරලයි. එහෙනම් සමතුලිත අවස්ථාවේ ස්තර අතර තියෙන එක් ප්‍රභේදවල සාන්ද්‍රණ හොයාගත්තා නම් හරියි. එහෙනම් ක්ලෝරෝෆෝම් ස්තරයේ සාන්ද්‍රණය දන්නවා. සමතුලිත අවස්ථාවේ ජල ස්තරයේ සාන්ද්‍රණය හොයාගන්න පුළුවන්. එහෙනම් KD සමානයි අහන විදියටම ලියමු. ක්ලෝරෝෆෝම් සහ ජලය අතර. එතකොට B ක්ලෝරෝෆෝම් ස්තරයේ සාන්ද්‍රණය බෙදීම B ජල ස්තරයේ සාන්ද්‍රණය. ආදේශ කරන්න ක්ලෝරෝෆෝම් ස්තරයේ සාන්ද්‍රණය කෙලින්ම දීලා තියෙනවා 4.5 වැඩි කිරීම 10/2යි ඝන ඩෙසිමීටරයට මවුල. ජල ස්තරයේ සාන්ද්‍රණය එතකොට මේකෙන් මේක අඩු කරන්න ඕන. මේකෙන් මේක අඩු කරාම පුතාලට පේනවා 0.15 වැඩි කිරීම 10/2යි. දැන් මේක සුළු කරන්න. එතකොට 450 බෙදීම 15 පිළිතුර 30යි. විභාග සංගුණකය 30යි කියලා පැහැදිලි. ඔන්න පළවෙනි කොටස කරා. ඒතර විභාග සංගුණකය කියන්නේ සමතුලිතතානියතයක්. ඒක උෂ්ණත්වයේ මත පමණයි රඳා පවතින්නේ. අපි යනවා රෝම ඉලක්කම් 2 කොටස. පස්නියදියක් B වලින් අපවිත්‍ර වී ඇත. හොඳින් ගාන කියවලා රූප සටහනක දත්ත දාගන්න. මෙම පස්නියදියේ අන්තර්ගත B ප්‍රමාණය සඳහා පහත සඳහන් ආකාරයෙන් නිර්ණය කරාලු. ස්කන්ධයෙන් 10%ක් ජලය අඩංගු අපවිත්‍ර පස්නියදියකින් ග්‍රෑම් 100ක් ගත්තලු. ඒ කියන්නේ ස්කන්ධයෙන් 10%ක් ජලය තියෙනවා. ඒ කියන්නේ ග්‍රෑම් 100ක් ගත්තොත් ග්‍රෑම් 10ක් ඒකේ ජලය අන්තර්ගතයි. හැබැයි අරන් තියෙන ග්‍රෑම් 100යි. ඔන්න තෙත පස්නියදියෙන් ග්‍රෑම් 100ක් ඔන්න ගත්තලු. ග්‍රෑම් 100ක් ගත්තා. හැබැයි ඔතන ජලයේ තියෙන කොච්චරද? ග්‍රෑම් 10යි. 110ක් නේ. ඒතර ජලයේ ඝනත්වය ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් 1යි. ඒ නිසා මෙතන අඩංගු ජල පරිමාව එතකොට ඝන සෙන්ටිමීටර 10ක් වෙන්න ඕන. ඕකට තව එකතු කරාලු ජලයේ ස්තරින් ඝන සෙන්ටිමීටර 90ක්. එතකොට ඔක්කොම එකතු කරාම ජලයේ ස්තරයේ මුළු පරිමාව ඝන සෙන්ටිමීටර 100ක් හැදෙනවා. ඔන්න දැන් ඝන සෙන්ටිමීටර 100ක කවුද ඉන්නේ? B. ගත්ත ආරම්භක ස්කන්ධයෙන් ගත්ත සාම්පලෙන් ග්‍රෑම් 100ක් ගත්ත B ගෙන්. right. ජලයේ ස්තරයේ පරිමාව ඔන්න හොයාගත්ත ඝන සෙන්ටිමීටර 100යි කියලා. ඔන්න ඔය වෙලාවේ B ටික ඔක්කොම ජලයේ දිය වුණාලු. දිය වුණාට පස්සේ කියනවා B ගේ සාන්ද්‍රණය x කියලා. කියන්නේ මේ අවස්ථාවේදී ආරම්භක අවස්ථාවේදී ජලයේ ස්තරයේ සාන්ද්‍රණය x කියලා කියනවා. දත්ත ලියනවා. ඊට පස්සේ කියනවා ඕකට දානවලු ක්ලෝරෝෆෝම් 10ක්. දැන් මේකට එකතු කරනවලු ක්ලෝරෝෆෝම් ස්තරයෙන් ඝන සෙන්ටිමීටර 10ක්. ක්ලෝරෝෆෝම් ස්තරයෙන් ඝන සෙන්ටිමීටර 10ක් දාලා එකතු කරලා හොලවනකොට මේකේ යම් ප්‍රමාණයක් මේ ස්තරයට යනවනේ. මේකේ යම් ප්‍රමාණයක් මේ ස්තරයට ගිහිල්ලා සමතුලිතතාවට එනවා. හැබැයි මේ ස්තර දෙකේ පරිමා සමාන නැහැ. සමාන නැති නිසා ගාන සාන්ද්‍රණයෙන් හදන්න බෑ. ගාන අනිවාර්යෙන් මවුල වලට හරවගෙන හදාගෙන යන්න ඕන. හැබැයි සමතුලිත අවස්ථාවට ආවට පස්සේ ඒගොල්ලෝ කියනවා සමතුලිත අවස්ථාවට ආවට පස්සේ මේ ස්තරයේ තියෙන සාන්ද්‍රණය ජලය සහ ක්ලෝරෝෆෝම් කලාපවල සාන්ද්‍රණය y සහ z. එතකොට සමතුලිත විට ජලී ස්තරයේ B ගේ සාන්ද්‍රණය දීලා තියෙනවා ජලී ස්තරයේ B ගේ සාන්ද්‍රණය y.
ඒ වගේම සමතුලිත විට ක්ලෝරෝෆෝම් ස්තරයේ B ගේ සාන්ද්‍රණය දීලා තියෙනවා ඉසෙට්. ඔන්න ඔහොම දීලා තියෙනවා ඉසෙට් කියලා. ඔන්න මේ කතාව ටිකත් හරි. දැන් අපිට කියනවා x සහ y වලින් ඉසෙට් ප්‍රකාශ කරන්නලු. දැන් අපිට මතක් වෙන ප්‍රධාන කාරණාව තමයි සාන්ද්‍රණයෙන් ගාන හදාගන්න බෑනේ පරිමාව වෙනස් නිසා. එහෙනම් අපිට සම්බන්ධයක් ගන්න නම් මේ ගාන හදන්න වෙන්නේ මොකෙන්ද? මවුල වලින්. එහෙනම් ආරම්භයේ තිබ්බ මවුල ටික හොයාගන්න වෙනවා. ඒකින් යම් මවුල ප්‍රමාණයක් මේ ස්තරයට යනවා. එතකොට සමතුලිත අවස්ථාවේ මේ ස්තරයේ ඉතිරි වෙන මවුල ටික හොයාගන්න පුළුවන්. සාමාන්‍ය ක්‍රමයට ගාන හදාගෙන යන්න වෙනවා. එහෙනම් මම ගන්නවා ආරම්භක B මවුල ගාන. දැන් ආරම්භයේ B ගේ මවුල ගාන හොයන්න යන්නේ. සාන්ද්‍රණය x නේ. 1000ක x. හැබැයි පරිමාව 100යි. ජල ස්තරයේ මුල් පරිමාව ආරම්භයේ 100යි. එතනින් එන උත්තරයක් x බෙදීම 10යි. මවුල x බෙදීම 10යි මවුල කියලා එනවා. ඔන්න එනවා ආරම්භයේ ජල ස්තරයේ තිබ්බ මවුල ටික. එහෙනම් මට බලන්න පුළුවන් සමතුලිත ස්තරයේ ක්ලෝරෝෆෝම් ස්තරයේ සමතුලිත අවස්ථාවේ සාන්ද්‍රණය දන්න නිසා සමතුලිත අවස්ථාවේ ක්ලෝරෝෆෝම් ස්තරයට ආව මවුල ටික හොයාගන්න පුළුවන්. එහෙනම් සමතුලිත විට ක්ලෝරෝෆෝම් ස්තරයට පැමිණි B මවුල. එතකොට ක්ලෝරෝෆෝම් ස්තරයට ආපු B ගේ මවුල බලා ගන්න පුළුවන්. සාන්ද්‍රණය දීලා තිබ්බ ඉසෙට් කියලා. ඒ කියන්නේ 1000ක ඉසෙට් ක්ලෝරෝෆෝම් ස්තරයේ පරිමාව තිබ්බේ 10යි. එන උත්තරය ඉසෙට් බෙදීම 100යි. ඒක සාමාන්‍ය මවුල ගානක් විදිහටම හදන්න. ඔන්න එහෙනම් ආරම්භක මවුල ටික දන්නවා. සමතුලිත අවස්ථාවේ ගිය මවුල ටික දන්නවා. එහෙනම් මට පුළුවන් මොකද්ද? ජල ස්තරයේ ඉතිරි වෙච්ච මවුල ටික හොයාගන්න. එහෙනම් මම එතනින් හොයා ගන්නවා ජල ස්තරයේ ඉතිරි වෙච්ච මවුල ටික. ඊළඟ පියවරේදී අපිට පුළුවන් ජල ස්තරයේ එහෙනම් ජලීය ස්තරයේ ඉතිරි B මවුල ටික. ජල ස්තරයේ සාන්ද්‍රණය දන්නවනේ. එහෙනම් ආරම්භයේ තිබ්බ මවුල ගාන x බෙදීම 10යි. එකෙන් අඩු කරනවා ගිය මවුල ටික ඉසෙට් බෙදීම 100යි. ඉසෙට් බෙදීම 100යි. ඒකෙන් කුඩා පොදු ගුණාකාරය ගන්න. ඒකෙන් එනවා ඔන්න ඔය විදිහට උත්තරයක් ජල ස්තරයේ ඉතිරි වෙන B ගේ මවුල ටික. දැන් B ගේ මවුල ටික දන්නවනම් ජල ස්තරයේ සමතුලිත අවස්ථාවේ මට පුළුවන් B ගේ සාන්ද්‍රණය හොයන්න. එහෙනම් B ගේ සාන්ද්‍රණය බලන්න පුළුවන් ජල ස්තරයේ B ගේ සාන්ද්‍රණය බලා ගන්න පුළුවන්. කොහොමද ඒක බලාගන්නේ? මේ තියෙන මවුල ටික මොකද කරන්න ඕනේ? තියෙන පරිමාවෙන් බෙදන්න ඕනේ. තියෙන පරිමාව 100යි. 100ෙන් බෙදලා නැවත 1000න් වැඩි කරන්න ඕන. එතකොට ලස්සනට කැපිලා යනවා මේවා. කැපිලා ගියාම ඔන්න ඔය විදිහට උත්තරයක් අපිට එනවා 10යි x ඍණ ඉසෙට් බෙදීම 10යි කියලා. ඔන්න එනවා සාන්ද්‍රණය. එතකොට ඔය ඇවිල්ලා සමතුලිත අවස්ථාවේ ජල ස්තරයේ තියෙන සාන්ද්‍රණය. ඔය සාන්ද්‍රණය අපි දන්නවා ඒගොල්ලෝ දුන්න தත්ත්වයන් සමතුලිත අවස්ථාවේ ජල ස්තරයේ සාන්ද්‍රණය y. එහෙනම් මේක සමාන කරනවා y ට. එහෙනම් y ට සමාන කරලා පුළුවන් x සහ y අතර සම්බන්ධයක් ගන්න. හරස් ගුණ කරනවා. හරස් ගුණ කරාම එනවා 10යි y 10යි x ඍණ ඉසෙට්. ඉසෙට් උක්ත කරන්න 10යි x ඍණ 10යි y. එහෙනම් ඉසෙට් සමානයි 10 වාරයක් x ඍණ y. ඔන්න ඔය විදියට ඉසෙට් සඳහා උත්තරයක් ඉසෙට් සඳහා උත්තරයක් අපිට x සහ y වලින් ගන්න පුළුවන්. සරලයි. ඊට පස්සේ කියන y බෙදීම x අනුපාතය ගන්නලු. ඒතර y බෙදීම x අනුපාතය ගන්න නම් y කියලා කියන්නේ සමතුලිත අවස්ථාවේ ජල ස්තරයේ තියෙන සාන්ද්‍රණය. එහෙනම් කෙලින්ම දානවා මොකද්ද? විභාග සම්ගුණකය. විභාග සංගුණකය කලින් ලියපු විදිහටම ලියන්න ඕන. මාරු කරන්න බෑ. ක්ලෝරෝෆෝම් ස්තරයේ සාන්ද්‍රණය බෙදීම ජල ස්තරයේ සාන්ද්‍රණය විභාග සංගුණකයේ දන්නවා 30යි. ක්ලෝරෝෆෝම් ස්තරයේ සාන්ද්‍රණය ඇවිල්ලා ඉසෙට් ජල ස්තරයේ සාන්ද්‍රණය y. හැබැයි දැන් මොකද්ද අපි කරන්න ඕනේ? දැන් අපිට උත්තරේට උනේ y බෙදීම x. එහෙනම් ඉසෙට් අයින්ට කරන්න. මේ දැන් හෙව්වා ඉසෙට් කියන්නේ 10 වාරයක් x ඍණ y. දැන් ලස්සනට සුළු කරන්න 3y
y මේ පැත්තට ආවම 4y එනවා y මේ පැත්තට බෙදීම x 1යට 4යි. එහෙනම් y බෙදීම x කියන්නේ 1යට 4යි කියලා පැහැදිලි. ඉතා සරලයි. ඒ රෝගිලක්කම් 2 රෝගිලක්කම් 3 බලමු. b ගේ සාපේක්ෂ අණුක ස්කන්ධ 125ක් නම් තෙතපස්නියේදී 1 ග්‍රෑම් එකක් ගත්තොත් b ගේ ග්‍රෑම් මෙච්චරක් තියෙනවා. අයන මට ඉස්සෙල්ලාම කියන්න දන්නද? තෙතපස්නියදීන් ගත්තේ ග්‍රෑම් 100ක් නේ. ග්‍රෑම් එකක b ගේ ග්‍රෑම් මෙච්චරක් තියෙනවා නම් ග්‍රෑම් 100ක b ගේ ග්‍රෑම් කොච්චරක් තියෙනවද කියලා බලන්න පුළුවන්. එහෙනම් අපි ඉස්සෙල්ලාම බලමු 5 ග්‍රෑම් 100ක තිබූ b ගේ ස්කන්ධය කොහොමද බලන්නේ? 5 ග්‍රෑම් එකක තියෙන්නේ b ගෙන් 4 වැඩි කිරීම 10 රින 4යි. එහෙනම් 100ක බලන්න මේක 100ෙන් වැඩි කරනවා. එහෙනම් 4 වැඩි කිරීම 10 රින 2යි ග්‍රෑම් කියලා එනවා. එහෙනම් මේ ගත්ත ග්‍රෑම් 100 නේ ආරම්භයේ ජලයේ දිය කරේ අර කලින් ගානත් එක හිතන්න ඕනේ දැන්. එහෙනම් මට බලා ගන්න පුළුවන් b හි මවුල ගාන. මෞලික ස්කන්ධයෙන් බෙදන්න ඕන 125යි. ඔන්න දැන් මොක මෞලික ස්කන්ධයෙන් බෙදන්න. එතකොට 4ට නෑ 40ටත් නෑ 400ට 3යි 300ට 5යි 25ක් විතර 250ට 2යි. වැඩි කිරීම 10 රින 2යි මවුල. දැන් මොන b ගේ මවුල ටික හොයාගත්තා. ওই මවුල ටික ජලයේ දිය කරාම ලැබිච්ච ආරම්භක ජලීය ද්‍රාවණයේ සාන්ද්‍රණය දුන්නනේ x කියලා. දැන් අපි මේ දෙක සම්බන්ධ කරන්නයි ඕනේ. එහෙනම් b සාන්ද්‍රණය ගන්න නම් 0.32 වැඩි කිරීම 10 රින 2 මේක තිබ්බේ 100ක 100ෙන් බෙදලා 1000න් වැඩි කරන්න. ඒතර බෝල දෙක කැපිලා ගියා. ඒතර සුළු කරන උත්තරයක් එනවා. මේක 10 රින 1 වෙනවා. ඒතර උත්තරේ එනවා 10 මෙතනින් 10 රින 1යි. ඒතර ඔක්කොම එනවා 3.2 වැඩි කිරීම 10 රින 3යි ගන්න ඩෙසිමීටරයට මවුල කියලා එනවා. ඔන්න එනවා 3.2 වැඩි කිරීම 10 රින 3යි. ඒ කියන්නේ කවුද? මේ ඇවිල්ලා ආරම්භයේ දිය කරාට පස්සේ ලැබිච්ච ද්‍රාවණයේ සාන්ද්‍රණයක දීලා තිබ්බ x කියලා. එහෙනම් කෙලින්ම x වලගේ සමානයි 3.2 වැඩි කිරීම 10 රින 3යි. දැන් කොහොමද y හොයාගන්නේ? y හොයාගන්න ඉතින් දන්නවනේ y බෙදීම x අනුපාත 1යට 4යි. ඕකට ආදේශ කරමු. ඔතනින් පුළුවන් y හොයාගන්න. එතකොට y මම උක්ත කරොත් එනවා x බෙදීම 4. ගැන 3.2 වැඩි කිරීම 10 රින 3 4ෙන් බෙදන්න. 0.8 වැඩි කිරීම 10 රින 3යි. ඔය විදියට අපිට ඉසෙත් හොයා ගන්නත් පුළුවන්. ඉසෙත් සමානයි. මතකනේ අපි ලබාගත් සම්බන්ධය ඉසෙත් කිව්වේ 10 වාරයක් x රින y. ඕකට ආදේශ කරලා අපිට මේකට ආදේශ කරලා අපිට ඉසෙත් වලගේ ලබා ගන්න පුළුවන්. right. එතනින් පස්සේ ඔන්න වැදගත් කොටසක් කියන රෝමිලක්කම් 4 බලන්න. ඊයත දෙකෙහි ක්ලෝරෝෆෝම් සමග නිස්සාරණයෙන් පස්සේ වෙන් කරගත් ජලීය අවලම්බය එක වතාවකට ක්ලෝරෝෆෝම් 10 බැගින් යොදමින් තව දෙපාරක් නිස්සාරණය කරා. එතකොට මෙම තුන්වෙනි නිස්සාරණයට පස්සේ ජලීය කලාපයේ තියෙන සාන්ද්‍රණය. ඔන්න ඕක හොඳට මතක තියාගන්න. මේක හදන කෙටි ක්‍රමයක් තියෙනවා. මේ කෙටි ක්‍රමය හැමෝම හොඳට අහගන්න. ඉස්සලම කෙටි ක්‍රමය හදාගන්න මෙන්න මේ විදිහට. අපි විභාග සංගුණකය KD හොයලා ඉවරයි මේ වෙනකොටත්. අපි ලියලා තිබුණේ කොහොමද? උඩ තිබුණේ අපේ ක්ලෝරෝෆෝම්. ඒ ලියාගත් එක වෙනස් කරන්න බෑ. එකම විදිහට ලියන්න ඕන ජලය. දැන් මේක අපි ලිව්වේ 30යි කියලානේ. හොඳට මතක තියාගන්න මේ ගාන හදන කෙටි ක්‍රමයක් අපි නිස්සාරණ කීපයක් කරනකොට ගාන කෙටියෙන් හදාගන්න කරන්නේ මේ වියක්ත වන අනුපාතය අපිට ඕන විදිහට අපි හදාගන්න. KD වලගේ වෙනස් වෙන්නේ නැහැ. ඒක 30ම තමයි. නමුත් මේ ගාන හදන්න පහසු වෙන අපි මේ අනුපාතය හදාගන්නවා. මෙන්න මෙහෙමයි. මේකේ තේරුම මොකක්ද? මේකේ තේරුම තමයි ක්ලෝරෝෆෝම් ස්තරයෙන් ඝන ඩෙසිමීටරයක් ජලීය ස්තරයෙන් ඝන ඩෙසිමීටරයක් සමග මිශ්‍ර කරොතින් මේකෙන් ඝන ඩෙසිමීටරයක් මේකෙන් ඝන ඩෙසිමීටරයක් සමග මිශ්‍ර කරාම මේව වියක්ත වෙන අනුපාතය 30ට 1යි කියන එක. අපි මේකේ පහසුවට අපේ පහසුවට අපි හැමතිස්සෙම හිතන්නේ ඝන ඩෙසිමීටරයක් කියලා. හොඳට මතක තියාගන්න. ඝන ඩෙසිමීටරයක් ඝන ඩෙසිමීටරයක් එක්ක මිශ්‍ර කරොත්
ව්‍යාප්ත වෙන්නේ කොහොමද 30ට එකයි. දැන් අපි කරන්න ඕනේ මෙන්න මේක මේ ගානට අදාළව අපි හදා ගන්නවා. දැන් ගාන දිහා බලන්න. දැන් මේ ගානට අනුව ජලී ස්තරයෙන් ගන්නේ ජලී ස්තරයේ තියෙන පරිමාව කීයද 100යි. එතකොට දැන් මේ ජලී ස්තරයේ පරිමාව අපි 100 කරගන්නවා. ඒ වගේම ක්ලෝරෝෆෝම් ස්තරයෙන් ගත්ත පරිමාව කීයද 10 ගානේ. එතකොට මේක 10 කරගන්නවා. ආයෙම දැන් සරල සුළු කිරීමක්. මේක තියෙන්නේ 1000ක් නේ. 1000 මට දැන් 100 කරන්න ඕනේ. එහෙනම් මේක 100 කරන්න බෙදන්න ඕනේ 10යි. මේක 10න් බෙදනවා නම් ලේසි ක්‍රමයක් මේ. මේක 10න් බෙදනවා නම් කෙටි ක්‍රමයක්. 10න් බෙදනවා නම් ඒකට ගැලපෙන අනුපාතය 10න් බෙදන්න. ඊළඟ බෙදන්න දෙන්න. ක්ලෝරෝෆෝම් ස්තරෙන් දැන් මේ වෙලාවේ අරන් තියෙන්නේ කීයේ 10යි. එතකොට මේක තියෙන්නේ 1000කටනේ. එතකොට 1000 10කට ගේන්න ඕන. ඔය ක්‍රමයට කරන්න. එහෙනම් මම මේක බෙදන්නේ 10න්. sorry 100න්. 1000 100න් බෙදුවම 10 වෙනවා. එහෙනම් මේ උඩාගෙත් බෙදන්නේ 100න්. දැන් මට මේකට සුළු කරා වෙනවා කෙටියෙන් අලුත් අනුපාතය ක්ලෝරෝෆෝම් 10ක් එක්ක ජලී ස්තරයෙන් 100ක් ගත්තොත් ව්‍යාප්ත වෙන අනුපාතය කෙටියෙන් හදාගත්තා. අයන උත්තරේ කීයද? දිහ බෙදීම 100 බෙදීම 1 බෙදීම 10 වැඩි කිරීම 10 බෙදීම 1 උත්තරේ පැහැදිලි 3 බෙදීම 1යි. ඒ කියන්නේ නිස්සාරණයෙන් B ගේ කොටස් 4ක් ගත්තොත් 4න් 3ක්ම යනවා කොහෙටද? ක්ලෝරෝෆෝම් ස්තරයට. මෙන්න මේ අදාළ පරිමාව භාවිතා කරාම. එහෙනම් මම කෙටියෙන් ගාන හදනවා. නිස්සාරණ පළවෙනි නිස්සාරණයට පස්සේ හැමෝටම මතකෙදී මම ගණන් හදන ක්‍රමයේ කියලා දුන්න අන්තිම ආකාරය. නිස්සාරණ කීපයක් කරනවා නම් එක නිස්සාරණයට පස්සේ ඉතිරි වෙච්ච සාන්ද්‍රණය ගැන තමයි අපි හිතන්න ඕන. දැන් කොච්චර සාන්ද්‍රණයක් ඉතුරු වුණාද? ඉතිරි උනේ සමුද්‍රිත අවස්ථාවේ ජලී ස්තරයේ ඉතිරි වෙච්ච සාන්ද්‍රණය කවුද? y. ඒ කියන්නේ ඉතිරි උනේ මෙච්චරයි. මොන දැන් ඉතිරි වෙච්ච සාන්ද්‍රණය තමයි ගාන හදන්න ඕනේ. දැන් ඉතිරි වෙච්ච සාන්ද්‍රණය තව කී පාරක් නිස්සාරණය කරනවද? දෙපාරක්. එහෙනම් එක සැරේ කරනවා මෙහෙම. නිස්සාරණ දෙකකට පසු ජලී ස්තරයේ ඉතිරිවන B ගේ සාන්ද්‍රණය. කොහොමද හොයන්නේ B ගේ සාන්ද්‍රණය? මේ තියෙන ටික ඔය තියෙන ටිකෙන් තව එකපාරක් නිස්සාරණය කරොත් කීයක් ඉතුරු වෙනවද? 4න් 3ක් ගියානේ. 4න් එකක් තව ජලී ස්තරය ඉතුරු වෙනවා. තව එකපාරක් නිස්සාරණය කරොත් තිබ්බ ටිකෙන් 4න් එකක් ජලයේ තියෙන්න ඕන. එතකොට මේක සුළු කරන්න එපා. මේ ටික තියෙන්න ඕන. තව එකපාරක් නිස්සාරණය කරොත් 4න් එකක් තියෙන්න ඕන. ඊට පස්සේ මොකද කරන්නේ? තව පාරක් නිස්සාරණය කරනවනේ. එහෙනම් ඒ තියෙන ටිකෙන් ආයෙත් මොකද වෙන්නේ? 4න් එකක් ආයෙ ජලය ඉතුරු වෙනවා. ඒ තියෙන ටිකෙන් ආයෙත් 4න් එකක් ජලය ඉතුරු වෙනවා. ඔන්න ඕක සුළු කරාම අපිට ලැබෙනවා මොකද්ද? නිස්සාරණ දෙකකට පස්සේ තව නිස්සාරණ දෙකකට පස්සේ ජලයේ ඉතිරිවන B ගේ සාන්ද්‍රණය. ඔක සුළු කරාම උත්තරේ එන්න ඕන කීයද එනවා? 0.8 වැඩි කිරීම 10 3 බෙදීම 16. ඊට පස්සේ පුතේ ඕගොල්ලෝ මේක ඝන ඩෙසිමීටර මවුල වලින් සහ ppm වලට හරවලා ගාන හදා ගන්න පුළුවන්. එහෙනම් මම හිතන්නේ ඔබට මේක ඉතාම පැහැදිලි. එහෙනම් මේ විදිහට පුතාලා කරන්න ඕනේ ගණන් හොඳට හදන්න. හදලා හොඳට සූදානම් වෙන්න. මේක හොඳ ගානක්. අලුත් අවුරුදු වල අහලා තියෙන ප්‍රශ්න මීට වඩා සරල ප්‍රශ්න. ඒ නිසා ඉගෙන ගන්න තියෙන චූටි කාරණා ටිකක් හොඳට අධ්‍යයනය කරලා හොඳට පුහුණු වෙලා මේ දවස්වල වැඩ කරලා ඔබගේ ටාගට් වලට යන්න. පුතාලට මම හැමතිස්සෙම කියනවා අවශ්‍ය ගණන් තියෙනවා නම් අදන්න ඕන ගණන් තියෙනවා නම් අනිවාර්යයෙන් මට කමෙන්ට් එකක් දාලා කියන්න. ඒතර මට පුළුවන් ඒ අවශ්‍ය ගණන් ප්‍රමාණය ඔයාලට අවශ්‍ය විදිහට කියලා දෙන්න.